වස්සාන ධර්ම දේශනා අපට තියෙන පංච උපාදානස්කන්ධය. රහතන් වහන්සේලාට තියෙන පංචස්කන්ධය. ඇයි? උන්වහන්සේලා උපාදානය අවසන් කළා තියෙනවා. අපි තුල උපාදානය තියෙනවා. උපාදාන පත්‍ය භවෝ. උපාදානය නිසා භවය ඇති වෙනවා. ඇයි? ඇලුණු නිසානේ භවය ඇති උනේ. තෘෂ්ණාව නිසානේ භවය ඇති උනේ. භවය නිසා මොකද වෙන්නේ? ජාති පිළිසිඳ ගන්නවා. භවය කියන්නේ සසර, ජාති කියන්නේ පිළිසිඳ ගැනීම. යම් කුසක පිළිසිඳ ගන්න. ජාතිය නිසා ඊළඟට මෙලොවට බිහි වෙනවා. මෙලොවට බිහි වුණාට පස්සේ මොකද වෙන්නේ? ජරාවටපත් වෙනවා. ඒ කියන්නේ වයසට යනවා. ඊළඟට ලෙඩ වෙනවා. දිගටම ඊළඟට ඉන්නේ දුක් සහගත දේ. ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස්. මේ සියල්ල ඇති උනේ මොනෝ නිසාද? ඉපදුණු නිසානේ. දැන් ඉපදුණු දවසේ ඉඳලාම මොකද වෙන්නේ? එන්න වයසට යනවා. ඉපදුණු දවසේ ඉඳලාම විවිධ ලෙඩ හැදෙනවා. ඉපදුණු දවසේ ඉඳලාම විවිධ දුක් ගැහැට වලට මුහුණ දෙනවා. ඉපදුණු දවසේ ඉඳලාම කැමති දේ සමහරලාට ලැබෙන්නේ නැහැ. ඉපදුණු දවසේ ඉඳලාම අප්‍රියන් එක්ක එකතු වෙන්න වෙනවා. ඉපදුණු දවසේ ඉඳලාම කැමති අය නැති වෙලා යනවා. එහෙනම් පින්නතුනි මේක තමයි ලෝක ස්වභාවය. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමధుර ධර්මානුශාසනාව වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ ඊශ්‍රායලයේ සේවයේ නියුතු R.M. චාන්දනී මහත්මියයි. එතුමියගේ ප්‍රධාන අරමුණ වන්නේ සියලුම බ්‍රහ්ම රාජ මණ්ඩලයට හා සක්දෙව් රජු හා සතරවරම් දෙව් රජවරුන් ඇතුළු සියලුම දෙවියන්ට පින් අනුමෝදන් කිරීමත් R.M. චාන්දනී මහත්මිය ඊශ්‍රායල් රටේදී වසර 6ක් පුරා උපස්ථාන කළ ඊශ්‍රායල් ජාතික සොෆියා සුදුඅම්මා මියකොස් අගෝස්තු මාස 8 වන දිනට මාස 3ක් පිරීම නිමිත්තෙන් ඇයට සම්මාදිට්ඨිය ලැබීම පිණිසත් උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ වීම පිණිසත් මෙම ධර්ම දානමය පින්කම හේතු වාසනා වේවා යන්නත් ඇයට පරලොව සුගතිය පිණිසම වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ධර්ම දානමය පින්කමක් සිදු කිරීමයි. අද දේශකයන්න් වහන්සේ අතිපූජනීය මාලිම්බඩ පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේ. අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉමස්මින් සති ඉදං හෝති ඉමස්ස උපාදා ඉදං උප්පච්චති ඉමස්මින් අසති ඉදං නහෝති ඉමස්ස නිරෝධා ඉදං නිරුච්ඡති තී. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අද මේ උතුම් ධර්ම දානමය පුණ්‍ය කර්මයෙහි සදැහැති දායකත්වයෙන් කටයුතු කරන්නේ ඊශ්‍රායලයේ සේවයේ නියුතු R.M. චාන්දනී මහත්මියයි. එතුමියගේ ප්‍රධාන අරමුණ තමයි සියලුම බ්‍රහ්ම රාජ මණ්ඩලයට හා සක්දෙව් රජ හා සතරවරන් දෙවිවරුන් ඇතුළු සියලුම දෙවියන්ට පුණ්‍යානුමෝදනා කිරීම. ඒ වගේම R.M. චාන්දනී මහත්මිය
ඊශ්‍රායෙල් රටේදී වසර 6ක් පුරා උපස්ථාන කළ ඊශ්‍රායෙල් ජාතික සොෆියා සුදු අම්මා මියගොස් අගෝස්තු 8 වන දිනට මාස 3ක් පිරීම නිමිත්තෙන් ඇයට සම්මා දිට්ඨිය ලැබේවා. උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ වීම පිණිසම මේ පින් උපකාර වේවා. ඇයගේ පරලොව සුගතිය පිණිසම මේ පින් හේතු වාසනා වේවායි චාන්දනී මහත්මිය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම චාන්දනී මහත්මියගේ පරලොව සපත් ආදරණීය පියාණන් ඇතුළු නමින් පරලොව සපත් සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කරන්නත් බලාපොරොත්තු වෙනවා. තවත් ආශිර්වාද කිරීම තියෙනවා. අපි ඒ සියල්ල ධර්මදේශනාව අවසානයේදී සිහිපත් කරලා පුණ්‍යානුමෝදනා කිරීම ආශිර්වාද කිරීම කරමු. එතෙක් අපි බුදු බණ පදයකට අවධානය යොමු කරමු පින්වතුනි. පින්වතුනි, පුද්ගලයාගේ සැනසීම සඳහා තියෙන එකම ඖෂධය ධර්මයේ පමණයි පින්වතුනි. වෙන මොන දෙයින් අපි සැනසීම බලාපොරොත්තු වුණත් ඒ తాවකාලිකයි. අවසානයේ ඉතුරු වන්නේ දුක පමණයි. එහෙත් ධර්මයේ නැමැති ඖෂධය පානය කළොත් පුද්ගලයාගේ මෙලොව ජීවිතය නිරෝගී සුඛී සුවපත් වෙනවා පමණක් නෙවෙයි, පරලොව ජීවිතයත් නිරෝගීමත් වෙනවා. එනම් හොඳ තැනක උපත ලබන්න, සුගතිගාමී වෙන්න, හොඳ ප්‍රතිසන්දියක් ලබන්න එය මා හැඟි පිටිවහලක් වෙනවා පින්නතුනි. එච්චර විතරක් නෙවෙයි, මේ ධර්මයේ නැමැති ඖෂධය පානය කළොත් පින්වතුනි ඇතිවන ආධ්‍යාත්මික සංවර්ධනය පුද්ගලයාගේ සමස්ත සසරගත දුක නිවාරණය කොට සදාකල් නිරෝගීකම ලැබෙන අමා මහ නිවන සාක්ෂාත් කරන්නටත් පුළුවන් වෙනවා. එහෙනම් ලෝකයේ එදා මෙදා තුර පහළ වෙච්ච සැබෑ සැනසුන් මග ලෝතුරා දහම පමණයි පින්නතුනි. අනෙක් හැම දෙයක්ම ලෞකිකත්වය මත රඳා පවතින අතර ඒවායින් ලැබෙන්නේ తాවකාලික සතුටක් පමණයි. සැබෑ සතුට භුක්ති විඳින්නට අපි ධර්මය ජීවිතයට සමීප කරගන්න ඕන. පින්වතුනි, අද මේ ධර්ම දේශනාවෙන් ඔබට වටහලා දෙන්න බලාපොරොත්තු වෙනවා ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළ ගැඹුරු ධර්ම සංකල්පයක්. එහෙත් ඉතා සරලව මුල් බුදුදහම තුල ඉගැන්වෙන සුවිශේෂී ධර්ම සංකල්පයක් තමයි හේතුඵල ධර්මතාව. හෙවත් පටිච්ච සමුප්පාදය. පින්නතුනි, මේ ලෝකයේ ඇති අජීවී සජීවී සියලු දේට බලපාන ධර්මතාවක් තමයි මේ හේතුඵල සම්බන්ධය. මේ හේතුඵල සම්බන්ධය කියවෙන වැදගත් දහම් පාඩයක් තමයි පින්වතුනි මා මුලින් මාතෘකා කළේ. ඉමස්මින් සති ඉදං හෝති, ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති, ඉමස්මින් අසති ඉදං න හෝති, ඉමස්ස නිරෝධා ඉදං නිරුච්ඡති. ඉමස්මින් සති ඉදං හෝති, මෙය ඇති විට මෙය ඇත. එනම් හේතු ඇති විට ඵලය ඇත. ඉමස්ස උපාදා ඉදං උප්පජ්ජති, මෙය උපදීමෙන් මෙය උපදී. එනම් හේතු උපදීමෙන් ඵලය උපදී. ඉමස්මින් අසති ඉදං න හෝති, මෙය නැති විට මෙය නැත. හේතු නැති විට ඵලය නැත. ඉමස්ස නිරෝධා ඉදං නිරුච්ඡති, මෙය නැති කිරීමෙන් මෙය නැති කළ හැක. එනම් හේතු නැති කිරීමෙන් ඵලය නැති කළ හැක. ලෝකේ සදාතින
සදාතනික වූ සත්‍ය ධර්මතාව මෙයයි. මේ ධර්මය ලෝකේ හැමදාමත් පවතිනවා. මේ පවතින ධර්මතාව අපි අවබෝධ කරගත්තොත් පින්වතුනි අපට මේ සසර කතරින් එතරව ලබන පරම ශාන්ත අමා මහ නිර්වාණය සාක්ෂාත් කරගන්න අපට හැකියාව ලැබෙනවා. එහෙනම් ඒක තමයි අපිට ඕන. මොකද මේ සසර ඉපදෙමින් මැරෙමින් යන ගමන පින්වතුනි අපි සැපයි කියලා අල්ලගත්තට හැම වෙලාවෙම දුකකින් කෙලවර වෙන්නේ. ඉපදුණු දවසේ ඉඳලා වයසට යනවා. ලෙඩ වෙනවා. ප්‍රියයන්ගෙන් වෙන් වෙනවා. අප්‍රියයන් හා එක් වෙන්න සිද්ධ වෙනවා. කැමති දේ ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ හැම තැනදීම ඉතුරු වන්නේ දුක පමණයි පින්නතුනි. මේ සත්වයා මේ සසර ගමන යන ආකාරය ඉපදෙමින් මැරෙමින් යන ගමන පිළිබඳව ලෞතර බුදුරජාණන් වහන්සේ විග්‍රහ කළේ මේ පටිච්ච සමුප්පාදයෙන්. එතකොට මේ තුල තියෙනවා හේතුඵල සම්බන්ධයක්. යමක් සිද්ධ වෙන්නේ හේතු ප්‍රත්‍ය එකතුවෙන්. ඒ තුල පවතින්නේ හේතුඵල සම්බන්ධයක්. උදාහරණයක් වශයෙන් අපි ඉස්සෙල්ල හේතු ප්‍රත්‍ය මොකක්ද කියලා බලමු. පොල් ගෙඩියකින් පොල් පැලයක් හැදෙන්න අවශ්‍ය කරන ප්‍රධානතම හේතුව නිරෝගී පොල් ගෙඩියක්, බීජයක්. එහෙත් කොතරම් නිරෝගී පොල් ගෙඩියක්, බීජයක් තිබුණත් මේ සෙසු අවශ්‍යතා නැතුව, සෙසු කාරණා නැතුව, එනම් පොහොර, පස්, ජලය, ආලෝකය, වාතාශ්‍රය මේවා නැතුව මේ පොල් ගෙඩිය පැලවෙන්නේ නැහැ. එහෙනම් අර ප්‍රධාන හේතුවත් මේ කතා කළ සෙසු අණු හේතුත් ඒවට කිව්ව ප්‍රත්‍ය කියලා. මේ සියල්ල එකට එකතු වූ කල තමයි පොල් පැලයක් නිර්මාණය වෙන්නේ. එහෙනම් මෙතන තියෙන්නේ හේතු ප්‍රත්‍ය එකතුවක්. හේතුව පොල් ගෙඩිය, ප්‍රත්‍ය සෙසු කාරණා. මේ දෙක එකට එකතු වුනහම පොල් පැලයක් හැදෙනවා. එතකොට මේ හේතු ප්‍රත්‍ය ටික හේතු කියලා ගන්නවා. ඒකෙන් හැදිච්ච පොල් පැලය ඵලය කියලා ගන්නවා. එහෙනම් ඔබට වැටහෙනවා ඇති පින්නතුනි. හේතු ප්‍රත්‍ය කියන්නේ මොකද්ද? හේතු ඵල කියන්නේ මොකද්ද කියලා. හේතු ප්‍රත්‍ය එකතුවෙන් සකස්වන්නා වූ දේ ඵලයක් නිර්මාණය කරනෝ. එතන තියෙන්නේ හේතු ඵල සම්බන්ධයක්. තවත් උදාහරණයක් ගන්න. මව් කුසක දරුවෙක් පිළිසිඳ ගන්න ප්‍රධානම බලපාන හේතුව තමයි විඥානය. ගන්ධබ්බෝච පච්චුපට්ඨිතෝ හෝති. විඥානය තමයි ප්‍රධාන වශයෙන් බලපෑම. මේ විඥානීය තිබූ පමණින් දරුවෙක් පිළිසිඳ ගන්න නැහැ. එහෙනම් තව ඕන මොනවද? මාතාච උතුණි හෝති. මවගේ සුදුසු ස්වභාවයේ ඍතු වීම, ඔසප් වීම. එතකොට මවගේ සුදුසු ස්වභාවය අවශ්‍යයි මේකට. නිරෝගී ගර්භාෂයක් මේකට අවශ්‍යයි. එහෙනම් ඔසප් වීම අවශ්‍යයි දරුවෙක් පිළිසිඳ ගන්න. ඒක හේතුවක්. දෙක මාතාච පිතුරෝ සන්නිපතිතා හොන්ති. මව සහ පියාගේ සංවාසය අවශ්‍යයි මේ සඳහා. එහෙනම් ප්‍රධාන හේතුව මොකක්ද? විඥානය. සෙසු හේතු මොනවද? හෙවත් ප්‍රත්‍ය මොනවද? මවගේ සුදුසු ස්වභාවයත් මව සහ පියාගේ සංවාසයත්. මේ හේතු ප්‍රත්‍ය දෙකම එකට එකතු වීමෙන් මොකද්ද හටගත්තේ? කලලයක්. නැත්තම් දරුවෙක්. එහෙනම් දරුවා පිළිසිඳ ගන්න බලපෑවේ හේතු ප්‍රත්‍ය එකතුවේ. හේතු ප්‍රත්‍ය එකතුව හේතු වශයෙන්ද
එයින් උදා වූ ප්‍රතිඵලයකවත් දරුවා පිළිසිඳ ගැනීම ඵලය වශයෙන් අපට ගන්න පුළුවන්. ඔන්න හේතු ප්‍රත්‍ය කියන්නේ මොකද්ද කියලත් හේතු ඵල කියන්නේ මොකද්ද කියලත් දැන් ඔබට හොඳින් වැටහෙනවා ඇති පින්නතුනේ. දැන් අපි සසර ගමනට බලපාන මේ හේතුඵල සම්බන්ධය සඳහා අපි අවධානය යොමු කරමු. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පුද්ගලයෙකුගේ සසර ගමන සිදුවෙන්න බලපාන කාරණා 12ක් පටිච්ච සමුප්පාදය නමින් එනම් ද්වාදසාංග පටිච්ච සමුප්පාදය නමින් උන්වහන්සේ පැහැදිලි කළා තියෙනවා. ද්වාදසාංග කියන්නේ 12 ආකාර කියන එකයි. එතකොට ද්වාදසාංග පටිච්ච සමුප්පාදය මොකද්ද? අවිජ්ජා, සංකාර, විඥාන, නාම රූප, සලආයතන, පස්ස, වේදනා, තණ්හා, උපාදාන, භව, ජාති, ජරා මරණ. මේ 12 තමයි ද්වාදසාංග කියලා කිව්වේ. 12 ආකාර. එතකොට මේ 12 තුල තියෙන්නේ හේතුඵල සම්බන්ධය. දැන් බලන්න අවිජ්ජා පත්‍ය සංඛාරා. අවිද්‍යාව නිසා සංස්කාර ඇති වෙනවා. අවිද්‍යාව කිව්වේ මොකද්ද? අවිද්‍යාව කිව්වේ නොදැනීම, අනවබෝධය. විද්‍යාව කිව්වේ දැනීම, අවබෝධය. එහෙනම් අවිද්‍යාව කිව්වේ නොදැනීම, අනවබෝධය. මොනව ගැන නොදැනීමද? ලෝකය ගැන නොදැනීමයි. කුමක්ද ලෝකය කියන්නේ? ලෝකය යනු පංච උපාදානස්කන්ධයයි. පංච උපාදානස්කන්ධය යනු කුමක්ද? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන යන පහයි. මොකක්ද එයින් කියවෙන්නේ? රූප. රූප කියන්නේ අපේ ශරීරයේ හැඩය. ඇයි ඒකට රූපයක් කියන්නේ? රුප්පති. හැම වෙලාවෙම වෙනස් වෙනවා. ඒ නිසා ඒකට රූපයක් කිව්වා. වේදනා කිව්වේ දැනීම. අපට සැප දැනෙනවා, දුක දැනෙනවා. ඒක තමයි වේදනා. සුඛ වේදනා, දුක්ඛ වේදනා. අපි උපේක්ෂා පසෙකින් තියමු తాවකාලිකව. එතකොට සැප දැනෙනවා, දුක දැනෙනවා. වේදනා. සංඥා මේ හඳුනා ගන්න. එහෙනම් හඳුනා ගැනීම තමයි සංඥා කියන්නේ. සංඛාර. සංඛාර කියන්නේ චේතනා. ඒ කියන්නේ පින්නතුනි සංඛාර කියන්නේ සිතුවිලි. සංස්කරණය සකස් කරන්නේ සිතුවිලි වලින්. සසර හදන්නේ සිතුවිලි වලින්. විඥාණය කියලා කිව්වේ සිත. ඔන්න ඔය පහට කිව්වා පංච උපාදානස්කන්ධ. එතකොට ලෝකය කියලා කියන්නේ පංච උපාදානස්කන්ධය. පංච උපාදානස්කන්ධය කිව්වේ දැන් මා විස්තර කළා රූප වේදනා සංඥා සංකාර විඥාන. මේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහ පින්නතුනි අපි කොටස් දෙකකට බෙදනවා. නාම හා රූප වශයෙන්. රූපය රූප කොටට ඇතුළත් කරනවා. නාම තියෙනවා 4ක්. මොනවද? වේදනා, සංඥා, සංකාර, විඥාන. මේ නාම අල්ලන්න, දකින්න, ස්පර්ශ කරන්න මේකේ රූපයක් නෑ, බරක් නෑ. ඒ නිසා නැමෙන සුළු කියන අර්ථයෙන් නාම කියලා කියනවා. නමුත් රූපය දකින්න පුළුවන්. රූපය ස්පර්ශ කරන්න පුළුවන්. රූපයේ පාටක්, හැඩයක් තියෙනවා. ඒ නිසා නාම රූප නාම හතරටම ඒ හතරම පින්නතුනි දැනෙන දේවල්. වේදනාව දැනෙන දෙයක්. සංඥාව ඒත් මනසට දැනෙන දෙයක්. සංකාර සිතුවිලි දැනෙන දෙයක්. විඥානීය සිත එහෙනම් එයත් අල්ලන්න බෑ. එහෙනම් ලෝකය අවබෝධ කරගන්නවා කියන්නේ මේ කතා කරන්නේ බඹයක් තරම් වූ ලෝකයයි. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධයයි. යමෙකු මෙය අවබෝධ කරගනීද අන්න ඔහුට විද්‍යාව පහළ වුණා කියනවා. දැන් ඔබට හිතෙන්න පුළුවන් අපිත් මේව දන්නව නේද කියලා. ඔව් දන්නවා.
ඒ දැනීමයි අවබෝධයයි කියන්නේ පින්නතුනි දෙකක්. අපිට තියෙන දැනීම. දැනීම අවබෝධය සඳහා පාදක වෙනවා. දැනීම අවශ්‍යයි. දැනගන්න නැතුව අවබෝධ කරගන්න බෑ. හැබැයි දැනීම අවබෝධය නෙවෙයි. ඒ නිසා අපි අවිද්‍යාව තුල තමයි අපි ඉන්නේ. අනුවණකම, මෝඩකම, අනවබෝධය අපි තුල තියෙන්නේ. මේ අවිද්‍යාව නිසා අවිද්‍යා පත්‍ය සංඛාරා. අවිද්‍යාව නිසා අපි මොකද කරන්නේ? සංස්කාර කරනවා. සංස්කාර කියලා කියන්නේ පින්නතුනි කුසල කුසල කර්ම හේවත් පින්පව්. සංඛාර. එහෙනම් අපි පින්නතුනි අවිද්‍යාව නිසා තමයි සංස්කාර කරන්නේ. ඒ කියන්නේ පින්පව් කරන්නේ ලෝකය ගැන නොදන්න නිසා. ඒ කියන්නේ කෙලෙස් තියෙන නිසා. ඒ කියන්නේ රහත් වෙලා නැති නිසා. ඒ කියන්නේ රහතන් වහන්සේලා පින්පව් කරන්නේ නැද්ද? නැහැ. පුඤ්ඤ පාප පහිනස්ස පින්පව් දෙකම නැති කළ උතුම තමයි රහතන් වහන්සේලා. රහතන් වහන්සේලාට පින්පව් අවශ්‍ය නැහැ. ඇයි අපි පින්පව් කරන බවත් රහතන් වහන්සේලා පින්පව් නොකරන බවත් කොහොමද සනාථ කරන්නේ? පින්වතුනි අපට පහළ වෙන්නේ විපාක සිත්. අපට පහළ වෙන්නේ විපාක සිත්. ඒ කියන්නේ අපි ඇති කරගන්න ඕනම සිතුවිල්ලක විපාකයක් තියෙනවා. ඇයි එය තෘෂ්ණාව සහිතයි. ආශාව සහිතයි. අපි ඇති කරගන්න හොඳ චේතනාවක් වෙන්න පුළුවන්. නරක චේතනාවක් වෙන්න පුළුවන්. මේ දෙකෙහිම විපාක තියෙනවා. අපි ඇලීම් සහිතව තමයි චේතනා ඇති කරගන්නේ. අපි ගන්න හැම අරමුණකම අපි පහසක් ලබනවා. ඒක දුක සැප වශයෙන් බෙදා ගන්නවා. ඒ නිසා එහි ඇලීම් ගැටීම් ඇති වෙනවා. නමුත් රහතන් වහන්සේලා පින්වතුනි එහෙම ඇලීම් ගැටීම් ඇති කරගන්නේ නැහැ. ඒ කියන්නේ උන්වහන්සේලාට පහළවන්නේ ක්‍රියාසිත පමණයි. ක්‍රියාසිත පමණක් රහතන් වහන්සේලාට ඇතිවන්නේ ඇයි? උන්වහන්සේලා තෘෂ්ණාව දුරු කරලා. උපාදානය නැහැ. අල්ලා ගැනීමක් නැහැ. ඒ නිසා සිතක් ඇති වුණොත් ඒ ක්‍රියාව පමණයි, විපාකයක් නැහැ. හැම වෙලාවෙම විපාකයක් එන්නේ අනිවාර්යයෙන්ම පින්නතුනි මේ තෘෂ්ණා හැඟීම නිසායි. උපාදානය නිසායි. එහෙනම් අපි කරන හැම ක්‍රියාවකම ඒ කියන්නේ මොන ක්‍රියාද? නොදැන සිදුවන ක්‍රියා ගැන නෙවෙයි මේ කතා කරන්නේ. මේ කියන්නේ සචේතනික ක්‍රියා. ඒ කියන්නේ චේතනාව මොහු වෙච්ච ක්‍රියාව. මේ ක්‍රියාවේ අනිවාර්යෙන්ම විපාකයක් තියෙනවා. යහපත් චේතනාව මුල් කරගෙන පිරිසිදු චේතනාවෙන් හොඳ හිතින් මනසාචේ පසන්නේන ප්‍රසන්න මනෝභාවයකින් යම් කිසි ක්‍රියාවක් කළොත් ඒකට සැප ප්‍රතිවිපාකයක් තියෙනවා. තතෝනං සුඛමන් වේති. එහෙත් පදුට්ටේන මනසා දූෂිත මනෝභාවයකින් යුක්තව නරක හිතෙන් යම් කිසි ක්‍රියාවක් කළොත් ඒකට ලැබෙන්නේ නරක ප්‍රතිවිපාකයක්. තතෝනං දුක්ඛමන් වේති. ඒකට දුක් ප්‍රතිවිපාකයක් එන්නේ. එහෙනම් අපි සිදු කරන සෑම සචේතනික ක්‍රියාවකටම හොඳ හෝ නරක ප්‍රතිවිපාකයක් තියෙනවා. එහෙනම් අපි පින් පව් දෙකම කරන්නේ තෘෂ්ණා මිශ්‍ර අදහසින්. එහෙනම් අපි පින් පව් කළේ ලෝකය නොදන්න නිසා. ලෝකය දැනගෙන කෙලෙස් නසා නික්ලේශී තත්ත්වයටපත් වුණා නම් අපට පින් පව් කරන්න අවශ්‍ය නැහැ. පින් පව් අපට ඕන. ඇයි පින් පව් ඕන? පින් පව් අවශ්‍ය වන්නේ සසර සැපවත් කරන්න. එතකොට සසර ගමන සැපවත් කරන්න පින් පව් දෙක අවශ්‍යයි. විශේෂයෙන් පව් වලින් සසර සැපවත් වෙන්නේ නැහැ. පින් පව් දෙක සසර දිග්ගැහෙනවා. නමුත් සසර සැපවත් කිරීම සඳහා පින් අවශ්‍යයි. සසර
දුක් විඳින්න සිද්ධ වෙන්නේ පව් නිසා. පව් නතර කළ පින් විතරක් කළත් සසර දිග් ගැහෙනවා. මොකද පින හැම වෙලාවෙම ලෝභය සහිතයි. මමත්වය සහිතයි. තණ්හාව සහිතයි. ඒ නිසයි සසර දීර්ඝ වෙන්නේ. මෙරි මෙරි සසර උපදින්නේ. එහෙත් එහි හොඳ පැත්තක් තියෙනවා. සසර හොඳ සසරක් තමයි හිමි වෙන්නේ. නරක සසරක් නෙවෙයි හොඳ සසරක්. හොඳ සසරක් හිමි වෙන්න හේතුව පින්නතුනි අපි හොඳ දේ කරන නිසා, පින් කරන නිසා. සුකෝ පුඤ්ඤස්ස උච්චයෝ. පින් වැඩි වෙනවා කියන්නේ සැප වැඩි වෙන එක. එහෙනම් පින සසරට අවශ්‍ය දෙයක්. රහතන් වහන්සේලා සසර දුරු කරලා නිසා උන්වහන්සේලාට පින් වලින් ඇති වැඩක් නැහැ. ඒක නිසා පින් කරන්නේ නැහැ. පින් පව් දෙකම කරන්නේ නැහැ. එහෙනම් අපි අවිද්‍යාව නිසා සංස්කාර හේවත් පින් පව් කරනවා. මේ සංඛාර නිසා මොකද වෙන්නේ? විඥාණය ඇති වෙනවා. එහෙනම් අවිද්‍යා හේතුව නිසා අපි සංඛාර නැමැති ඵලය ඇති වුණා. සංඛාර නම් වූ හේතුව නිසා විඥාණය නම් වූ ඵලය ඇති වෙනවා. විඥාණය පින්නතුනි විඥාණය කියලා කියන්නේ හැම වෙලාවෙම ඊළඟ භවයට සිත සකස් කරගන්න එක. දැන් පින්නතුනි අපි මරණාසන්න මොහොතට ගියාට පස්සේ අපට ඇති වෙනවා මොකද්ද? අපට ඇති වෙනවා චුතිසිත. මේ චුතිසිත ඊළඟ භවයට තල්ලු කරන්නේ නැත්නම් යන්නේ නැහැ. එහෙම හිතන්න. එහෙම පේන්නේ නැහැ. මේ පැහැදිලි කරගැනීමේ පහසුවට මම කියන්නේ. එතකොට විඥාණය යම් කිසි දෙයක් එහාට ඉස්සරහට ඇදෙන්න නම් එක්ක මේ පැත්තෙන් තල්ලු කරන්න ඕන නැත්නම් මේ පැත්තෙන් අදින්න ඕන. නැත්නම් නිකන් වස්තුවක් එහාට මෙහාට යන්නේ නැහනේ. එතකොට මේ විඥාණය ඊළඟ භවයට තල්ලුවක් දෙන්න නම් ඒ තල්ලුව දෙන ශක්ති දෙකක් තියෙනවා. ඒ ශක්ති දෙක තමයි පින් පව්. අපි එහෙම දැනට හිතමු. පින් පව් නැමැති ශක්ති දෙක. මේ ශක්ති දෙකෙන් තමයි තල්ලු කරන්නේ ප්‍රතිසන්දි සිතට. එතකොට පින් වැඩියෙන් පින් පැත්තෙන් තල්ලු කරොත් සුගතියක උපදිනවා. වැඩියෙන් පව් පැත්තෙන් තල්ලු කරොත් දුගතියක උපදිනවා. ඇත්ත තත්ත්වය ඕක. එහෙනම් පින්නතුනි යම් දවසක මේ පින් පව් ශක්ති දෙක දුරු කරයිද නැති කරයිද අක්‍රිය කරයිද එතකොට අර චුතිසිතත් අක්‍රිය වෙනවා. අන්න ඒක තමයි නිවන කියලා කියන්නේ. ඇයි? චුතිසිතට තල්ලුව දීලා ප්‍රතිසන්දිසිත ඇති වුනහම ඒ තව උපතක්. එතකොට මේ උපත කියලා කියන්නේ සසර සකස් කරගෙන ඉස්සරහට යනවායි කියන එක. එතකොට බලන්න අපේ ජීවිතය තව තැනක උපතක් ලැබුවා. මෙතන ටික කලක් නතර වෙලා හිටිය අම්බලමක නතර වෙනවා වාගේ ඊළඟට තව තැනක අපි උප්පත්තිය ලබනවා. ඒක සුගතිය වෙන්නත් පුළුවන්, ඒක දුගතිය වෙන්නත් පුළුවන්. අවිච්ඡා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං. විඥානය නිසා මොකද්ද වෙන්නේ? නාම රූප ඇති වෙනවා. මා මුලිනුත් මතක් කළා. නාම හතරක් තියෙන රූප එකයි තියෙන්නේ කියලා. එතකොට නාම හතර මොකද්ද? වේදනා සංඥා සංකාර විඥාන. රූප රූප ගොඩේ තියෙනවා. දැන් මේ නාම රූප ඇති වෙනකොට පින්නතුනි මා කීවා මව් කුසක දරුවා පිළිසිඳ ගන්නකොට පළමුව කලල රූපයක් හට ගන්නවා. පඨමං කලලං හෝති. කලල රූපය හටගත්තා. මේ කලල රූපය ක්‍රමයෙන් වැඩෙනවා. මෙය මුලින් දැන් පින්නතුනි මෙතන මව සහ පියාගේ සංවාසය තුලින් ධාතු කොටස් දෙකක් එකට එකතු වෙනවනේ.
ඒ ශුක්‍රාණු හා ඩිම්බ. මේ ශුක්‍රාණු හා ඩිම්බ එකට එකතු මොහොතේ මෙතෙන්ට විඥාණය ආවේ නැත්තම් දැන් ඒ ඇති වෙච්ච ධාතු කොටසට පණ තියෙනවද? ඔව් පණ තියෙනවා. එතන සත්වයේද? සත්වයක් නෙවෙයි. විඥාණය ආවේ නැත්තම් එතන සත්වයක් නැහැ. හැබැයි ඒ ධාතු කොටසට පණ තියෙනවා. තාම මැරිලා නැහැ. නමුත් ඒක ධාතු කොටසක් පමණයි. පින්නතුනි අපි මෙන්න මේ ධාතු කොටස් දෙක එකට එකතු වුණු මොහොතේ විඥාණය ආවොත් ආන්නේ විඥාණය පැමිණීමත් එක්ක තමයි අපි කියන්නේ ඔන්න දරුවෙක් පිළිසිඳ ගත්තා. දැන් සත්වෙක්. එහෙනම් විඥාණය නැතුව ඒ ධාතු කොටස් දෙකේ එකතුවට අපි සත්වෙක් කියන්නේ නැහැ. විඥාණය පැමුණාට පස්සේ තමයි පින්නතුනි සත්වයා කියන විවහාරය කරන්න පුළුවන් වෙන්නේ. ඒකයි தත්ත්වය. සත්වයා කියන தත්ත්වය එන්නේ ඊට පස්සේ. මේක වටහා ගන්න ඕන. දැන් බලන්න දැන් මේ කලලයේ තියෙන්නේ මොකද්ද? රූපය. ඒකට එනවා දැන් මොකද්ද? විඥාණය. ඉස්සෙල්ලා තිබුණා කලලයක රූපයක්. අර ධාතු කොටස් දෙකේ එකතුව. විඥානයේ එනකන් ඒකේ රූපය විතරයි තිබුණේ. දැන් විඥානයේ එකතු වුණාම එතන සත්වයක් හටගත්තා. විඥානයේ එතෙන්ට එකතු වුණාම පින්නතුනි මේ විඥානයේ එකතුවත් එක්ක තවත් කොටස් තුනක් මේකට එකතු වෙනවා. විඥානයේ එකතු නොවුනොත් මේ කොටස් තුන එකතු වෙන්නේ නැහැ. විඥානයේ එකතු වීමත් එක්ක රූපයට විඥානයේ එකතු වෙනවත් එක්කම වේදනාව දැනෙන්න පටන් ගන්නවා. ඒ කලලයට දැනීම ඇති වෙනවා. වේදනා සංඥා හඳුනා ගන්න පුළුවන් වෙනවා. ඔන්න රිදුනා හඳුනාගත්තා. ඔන්න රස්නියාව හඳුනාගත්තා. හඳුනා ගන්න පුළුවන්. සංඥා සංඛාර විඥානයේ තියෙන නිසා සිතුවිලි පහළ වෙනවා. ඔන්න ඕකයි වෙන්නේ පින්නතුනි. දැන් එතකොට මෙතන මෙන්න මේ පිළිසිඳ ගැනීමට තමයි අපි කියන්නේ ಜಾති කියලා. තාම මෙලොවට බිහිුනේ නැහැ. තාම මව් කුසේ පිළිසිඳ ගත්ත විතරයි. ඒක තමයි ಜಾතිය. එහෙනම් මව් කුසේ පිළිසිඳ ගැනීම ಜಾතියයි. දැන් මේ කලලය පියවරෙන් පියවර දැන් ගර්භාෂයේ කිඳා බැහැලා තියෙන්නේ ගර්භාෂ බිත්තියේ. ගර්භාෂය මේක පිළිගත්ත විතරක් නෙවෙයි. ඒක පිළිගත්තනම් ගර්භාෂය නිරෝගී නම් මේ කලලය මේ ගර්භාෂයට ඔරොත්තු දෙනවා නම් මේ කලලය හැදෙන්නට ඒ ගර්භාෂයේ වාසනා ගුණයක් තියෙනවා නම් මේ ගර්භාෂය තුල ඇතුල් වුණු විඥාණයට පවතින්නට වාසනා ගුණයක් පිනක් තියෙනවා නම් මේ ගර්භාෂය මේක සුරක්ෂිත කරගෙන ඒකට ආවරණයක් යොදා ගන්නවා. අපි වෝටර් බෑග් කියන්නේ ඒකට තමයි. ඔන්න දැන් සුරක්ෂිතයි. දැන් පියවරින් පියවර පැය ගණන්, දින ගණන්, සති ගණන්, මාස ගණන් යද්දී මේ පියවරින් පියවර අම්මාගේ සිතැඟි අම්මාගේ දේවල් කන බොන දෑ අරගෙන ගන්න වතුර ටිකද කන කෑම ටිකද ඒ වයින් මේ දරුවාත් ක්‍රමයෙන් පෝෂණය වෙනවා. ඔන්න දරුවා හැදෙනවා. මාස 9ක් 10ක් 8ක් සමහර අඩු වයසෙන් ලැබෙනවනේ. අපි හිතමු පූර්ණ මාස 10ක් දින 280ක් ගියාට පස්සේ මෙතන මාස 10 කියන්නේ දින 28 10ක්. එතකොට දින 280ක්. අංග සම්පූර්ණ හැදුනට පස්සේ ස්වාභාවික දරු උපතක් නම් ඔන්න මේ ලෝකෙට බිහි වෙනවා. මේ ස්වාභාවික දරු උපතත් සමග මේ ලෝකෙට බිහි වුණාට පස්සේ අපි කියනවා ඔන්න දරුවා බිහි වුණා. ඔන්න දරුවා උපන්නා. අන්න ඒකට කියනවා සහජාති කියලා. ಜಾති සහජාති සංජාති. දැන් එහෙනම්
මෙන්න මේ උපත හැටියට සඳහන් කරන්නේ පින්නතුනි මෙන්න මෙතන ඉඳලයි. අර පිළිසිඳ ගැනීම නෙවෙයි උපත උනේ. මේ ලෝකෙට බිහි වුණු දවස. එදාට තමයි අපි උපන් දිනය, උපන් වේලාව අපි සඳහන් කරලා තියාගන්නවා. ඊට පස්සේ මාසයක් යනකොට අවුරුද්දක් යනකොට අපි උපන් දින සමරමින් ඉස්සරහට යනවා. ඕක තමයි සිද්ධ වෙන්නේ. දැන් මේ දරුවට මොනවද තියෙන්නේ? මේ උපන් දරුවට මෙතන තියෙන පංච උපාදානස්කන්ධය. උපාදාන ස්කන්ධ දැඩිව අල්ලාගත් කොටස් පහක්. ස්කන්ධ පහක්. පංච උපාදාන ස්කන්ධ. එහෙනම් විඥාන පත්‍යා නාම රූපං. විඥානය නිසා තමයි මේ නාම රූප හටගත්තේ. පින්නතුනි. විඥානය නැත්තම් නාම රූප නැහැ. නාම රූප කියලා විවහාර කරන්න විදියක් නැහැ. රූපය තිබිලා පැයකින් දෙකකින් විඥානය ආවේ නැත්තම් අර රූපය ශරීරයෙන් ඉවත් වෙනවා. මවගේ. නැත්තම් සමහර වෙලාවට විඥානය ආවා. දිනක් හෝ දෙකක් හෝ තුනක් හෝ ඇතුළත විඥානය ආවා. පැය 72ක් වගේ ඇතුළත. මේ විඥානය ආපු විගස පින්නතුනි දරුවට ආයුෂ තියෙන තප්පර ගාන නම් මේ මව් කුසේ දැන් පින්වත් අම්ම කෙනෙක්ගේ කුසේ පහුකාර දරුවෙකුට හැදෙන්න ඉඩක් නැහැ. ඒ නිසා ඔහුගේ විඥානය ඇවිල්ලා පැයකින් අමාරකින් නැත්තම් තප්පර ගානකින් යන්න පුළුවන්. එතකොට දරුවා මිය ගියා. නමුත් අම්මා දන්නෙත් නැහැ දරුවා මිය ගිහිල්ලයි කියලා. පිළිසිඳ ගත්තයි කියලා දන්නෙත් නැහැ මිය ගියා කියලා දන්නෙත් නැහැ. සමහරට පැයකින් අමාරකින් වෙන්න පුළුවන්. පැය කීපයකින් වෙන්න පුළුවන්. දින කීපයකින් වෙන්න පුළුවන්. ඔන්න මාසයකින් එකමාරකින් වුණොත් ඔන්න දැනගන්නවා දරුවා පිළිසිඳ ගත්තා. ඔන්න දරුවා නැති වුණා කියලා. එහෙම නැත්තම් දැනගන්න විදියක් නැහැ. ඒ නිසා පුණ්‍යවන්ත අම්ම කෙනෙකුගේ කුසේ පෞකාර දරුවෙකුට පැවැත්මක් නැහැ. ඒ වගේමයි පෞකාර මවකගේ කුසේ පුණ්‍යවන්ත දරුවෙකුට පැවැත්මක් නැහැ. ඒ නිසා අඩු ආයුෂෙන් නැති වෙලා යනවා. මේක තමයි ලෝක ස්වභාවය. ඒ වගේ කීප වරක් ඇති වෙමින් නැති වෙන්න පුළුවන් මේ භවයේ හැටි එහෙමයි. ස්වභාවය ඒකයි. ඒ නිසා තමයි සමහරුන්ට කියන්නේ ගිය භවයේ ආශාව නෙමෙයි ඊට ඉස්සෙල්ල භවයේ ආශාව නිසා තමයි ඔන්න මේ ගෙදරට ඇවිල්ලා තියෙන්නේ කියලා. මොකද අර මව් කුසේ හටගත්ත සමහරට විනාඩි කිහිපයකින් ආයුෂ ඉවර වුණා. එතකොට භවයක් නේ ඉවර වෙන්නේ එතන. එතන භවයක් අවසන් වෙන්නේ. තප්පර ගානෙන් භවය ඉවරයි. විනාඩි ගානෙන් භවය ඉවරයි. පැය ගානෙන් භවය ඉවරයි. දින ගානෙන් සති ගානෙන් මාස ගානෙන් භවය අවසන්. එතකොට ආයුෂ තිබිලා තියෙන ඉච්චරයි ඒ භවයට. ඒක නිසා තමයි භව එකකට දෙකකට තුනකට කලින් අර පුද්ගලයා අහවල් පුද්ගලයා මෙහෙම හිටිය දැන් ඔන්න ආසාවෙන් තමන් පසුපස එනමයි කියලා. ඕක තමයි හේතුව. අඩු ආයුෂෙන් මිය යාම නිසා. නාම රූප පත්‍ය සලආයතන. දැන් පින්නතුනි අර නාම රූප පහළ වෙනවත් එක්කම නාම රූප දෙක ඒ කියන්නේ පංච උපාදානස්කන්ධය ඇති වෙනවත් එක්කම අර ආයතන හයත් ඇති වෙනවා. ෂඩ් ආයතන. මේ ආයතන හයත් ඇති වෙනවා. මොනෝද ආයතන හය? ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස. ඔන්න බලන්න සිද්ධ වෙන දේ. ඔන්න ආයතන හයක් පහළ වුණා. සලආයතන. සලආයතන පත්‍ය පස්සෝ. සලආයතන නිසා මේ ආයතන හය නිසා පහස්ස ස්පර්ශය ලැබෙනවා. මොනෝද ස්පර්ශ කරන්නේ? ඇසට රූප, කනට ශබ්ද, නාසයට ගඳ සුවඳ, දිවට රස, ශරීරයට පහස, මනසට සිතුවිලි. ඇසෙන් රූපයක් දැක්කහම ඇසයි රූපයයි මුල් කරගෙන ඇති වෙනව චක්කු විඥානය. එතකොට ඇසයි රූපයයි විඥානයයි තුනම එකතු වුණාම එතන ස්පර්ශය එනවා. තින්නම් සංගති පස්සෝ. ඔන්න ස්පර්ශය. එහෙනම් බලන්න පින්නතුනි කනයි ශබ්දයයි සෝත විඥානයයි. නාසයයි ගඳ සුවඳයි ගහන විඥානයයි. දිවයි රසයි જીවහා විඥානයයි. කයයි පහසයි කාය විඥානයයි. මනසයි සිතුවිලි
මනෝවිඤ්ඤාණය. දැන් මෙන්න මේ චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගාහන විඤ්ඤාණ, જીවහා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ, මනෝ විඤ්ඤාණ. එතකොට මේ කාරණා තුන එකතු වෙනවත් එක්කම ස්පර්ශයක් එනවා. මේ කාරණා තුන එකතුව තමයි ස්පර්ශය කියන්නේ. එතකොට බලන්න ස්පර්ශයත් එක්ක මොකද වෙන්නේ? පස්සපච්චය වේදනා. ස්පර්ශයත් එක්ක වේදනාවක් එනවා. මොකද්ද වේදනාව? එක්කෝ සුඛ වේදනා, එක්කෝ දුක්ඛ වේදනා, එක්කෝ අදුක්ඛම සුඛ වේදනා. සැප වේදනාවක් එන්න පුළුවන්, දුක් වේදනාවක් එන්න පුළුවන්. එහෙම නැත්නම් මධ්‍යස්ථ වේදනාවක් එන්න පුළුවන්. දැන් මේක දිගට යන ගමනක් නේ පින්නතුනේ. සැපත් දැනෙනවා, දුකත් දැනෙනවා, මධ්‍යස්ථ බවක් දැනෙනවා. පස්සපච්චය වේදනා. වේදනා පච්චය තණ්හා. වේදනාව එක්කම තණ්හාවක් එනවා. ඇයි? සුඛ වේදනාවක් ඇති වූ සැපසහගත වේදනාවක් දැනුණු විගසම ඒකට කැමතිනේ. ලස්සන රූපයක්, හොඳ හඬක්, කැමති රස කෑමක් ලැබුණාම ඒක ඇලෙනවා. අන්න ඒක ඇලෙනවා. ඒක නිසා තමයි කිව්වේ තණ්හාවක් ඇති වෙනවා. දැන් සුඛ වේදනාවක් ඇති වුණාම අපට ඇලීමක් ඇති වෙනවා. දුක්ඛ වේදනාවක් ඇති වුණාම ඒ ගැටෙනවා. ගැටීමත් එක්ක එන්නේ තරහනේ, ද්වේෂය. ද්වේෂය එනවා. ඇලීමත් එක්ක තණ්හාව ආවා. ගැටීමත් එක්ක දේශය ආවා. එතකොට ඇලෙනකොට හිත සතුටු වුණා. ගැටෙනකොට හිත දුක් වුණා, තරහ ගියා. දැන් බලන්න පින්නතුනි, ඇලීමත් එක්ක හිතේ ඇතිවෙන සතුට නිසා අපට කියන්න පුළුවන් එතන තණ්හාව තමයි තියෙන්නේ කියලා. ඇලීමත් එක්ක තණ්හාව. දැන් ගැටීමත් එක්ක ද්වේෂය එනවා. එතන මොකද්ද? පින්නතුනි, එතන තියෙන්නේ තණ්හාව. ගැටුනේ තණ්හාව නිසානේ. ගැටුනේ තණ්හාව නිසා. එහෙනම් අපට පැහැදිලි තණ්හාව නිසා තමයි ගැටීම ඇති වුනේ. තණ්හාව නිසා තමයි ගැටීම ඇති වුනේ. මේකයි ස්වභාවය. තණ්හාව නැත්තම් දැන් කැමති දේ මම කැමති පැණි රසට හිතන්නකො. කැමති පැණි රසට. නමුත් දැනුනේ තිත්ත රස. එතකොට තිත්ත රස එපා කියන්නේ පැණි රසට කැමති නිසානේ. අන්න බලන්න. එහෙනම් අපි ඇලීම ඇති වෙන්නේ, ගැටීම ඇති වෙන්නේ, දෙකම ඇති වෙන්නේ පින්නතුනි තණ්හාව නිසා. තණ්හාවත් එක්ක එතනින් එහාට යන බැඳීමක් එනවා. තණ්හාව නිසා මොකද වෙන්නේ? උපාදානය ඇති වෙනවා. උපාදානය කියන්නේ දැඩිවල්ලා ගන්නවා. උපාදානයෙන් ගන්නවා. ඒක නිසානේ අපි ගැන කතා කරනකොට කියන්නේ අපට තියෙන්නේ පංච උපාදානස්කන්ධයක්. රහතන් වහන්සේලාට තියෙන්නේ පංචස්කන්ධයක්. ඇයි? උන්වහන්සේලා උපාදානය අවසන් කළා තියෙන. අපි තුල උපාදානය තියෙනවා. උපාදාන පච්චය භවෝ. උපාදානය නිසා භවය ඇති වෙනවා. ඇයි? ඇලුණු නිසානේ භවය ඇති වුනේ. තෘෂ්ණාව නිසානේ භවය ඇති වුනේ. භවය නිසා මොකද වෙන්නේ? ජාති පිළිසිඳ ගන්නවා. භවය කියන්නේ සසර, ජාති කියන්නේ පිළිසිඳ ගැනීම. යම් කුසක පිළිසිඳ ගන්නවා. ජාතිය නිසා ඊළඟට මෙලොවට බිහි වෙනවා. මෙලොවට බිහි වුණාට පස්සේ මොකද වෙන්නේ? ජරාවටපත් වෙනවා. ඒ කියන්නේ වයසට යනවා. ඊළඟට ලෙඩ වෙනවා. දිගටම ඊළඟට ඉන්නේ දුක් සහගත දේ. ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස්. මේ සියල්ල ඇති උනේ මොන නිසාද? ඉපදුණු නිසානේ. දැන් ඉපදුණු දවසේ ඉඳලාම මොකද වෙන්නේ? එන්න වයසට යනවා. ඉපදුණු දවසේ ඉඳලාම විවිධ ලෙඩ හැදෙනවා. ඉපදුණු දවසේ ඉඳලාම විවිධ දුක් ගැහැට වලට මුහුණ දෙනවා. ඉපදුණු දවසේ ඉඳලාම කැමති දේ සමහරලාට ලැබෙන්නේ නැහැ. ඉපදුණු දවසේ ඉඳලාම අප්‍රියන් එක්ක එකතු වෙන්න වෙනවා. ඉපදුණු දවසේ ඉඳලාම කැමති අය නැති වෙලා යනවා. එහෙනම් පින්නතුනි, මේක තමයි ලෝක ස්වභාවය. ජරා මරණ. එතකොට මරණයටපත් වෙන්නේ තෘෂ්ණාව දුරු කළාද නැද්ද? තෘෂ්ණාව දුරු කළා නෙවෙයි.
තෘෂ්ණාව දුරු කළා නෙවෙයි. ඒ කියන්නේ අවිද්‍යාව හිත තුල තියෙනවා. අවිද්‍යා තෘෂ්ණා දෙක තියෙනවා. එහෙනම් අවිද්‍යා තෘෂ්ණා දෙක සහිතව මිය ගියා කියන්නේ තව තැනක ඉපදුනා කියන එකයි. අනිවාර්යයෙන්ම තවත් උපතක් තියෙනවා. මේක තමයි ස්වභාවය. එහෙනම් තව උපතකට මගහසර සකස් කරගෙන තමයි මැරෙන්නේ. ඒ නිසා සමහරව අධික තෘෂ්ණාවෙන් මැරෙනවා. එතකොට දුගතිය තමයි අපට ඊළඟ භවයට එන්නේ. പ്രേත ලෝකේ තමයි උපදින්න වෙන්නේ. දුගතිය කිව්වහම දුගති හතරක් තියෙනවා සතර අපාය කියලා. අධික තෘෂ්ණාව නිසා එන්නේ සිද්ධ වෙනවා අනිවාර්යෙන් പ്രേත ලෝකයන්. අධික ද්වේෂ සහගත සිතින් මිය ගියොත් අපි හිතමු සිය දිව්‍යානි කරගත්තා. ගෙලවැලලා ගත්තා. වහබියුවා. කෝච්චිට බෙල්ල තිබ්බා. ගඟේ මූදි පැන්නා. දැන් මෙතන පින්නතුනි ස්ථිර වශයෙන්ම දේශේනේ ඉන්නේ. කාගෙන් හරි තරහ පිරිමහ ගන්න නෙමෙයි කරන්නේ. එක්ක තමන් එක්ක තරහයි. එහෙම නැත්නම් වෙනින් එක්කෙනෙක් එක්ක තරහයි. ඒතකොට හිතනවා මං ඔයාට හොඳ පාඩමක් උගන්වන්නම්. අන්තිමට පාඩම ඉගෙන ගන්නේ තමන්. නමුත් ඇති වෙන්නේ හිත තුල දේශය, තරහ. අන්නේ දේශ සහගත සිතින් මලොත් පින්නතුනි ස්ථිරවම ඔහු උපදින්නේ එක්කෝ නිරයේ එක්කෝ තිරිසන් ලෝකේ. එහෙනම් මේ භවගාමී ජීවිතය මේ ද්වාදසාංග පටිච්ච සමුප්පාදයෙන් අපට කියලා දෙන තථාගතයන් වහන්සේ අපට පෙන්වන්නේ දුක්ඛති සසරකට අවතීර්ණ නොවි. සුගතියකට අවතීර්ණ වෙන්න නිවන් දකින්නකම්. නිවන් අවබෝධ කරගන්නට ඒ අතරේ වෙර වඩන්න. නොපසුබස්නා වීරියෙන් යුක්තව කටයුතු කරන්න. කුසල් දහම් ආධ්‍යාත්මික සංවර්ධනය කරගන්න. අන්නේ කුසලකාමී චින්තනයත් එක්ක පුළුවන් වෙනවා පින්වතුනි අපට ඒ සසර උපත සිද්ධ කරන හේතු ටික නැති කරගන්න. මොකද්ද හේතු? හේතු තමයි අවිද්‍යාවයි තෘෂ්ණාවයි. මේ දෙක නැති කළ හැකිනම් අන්න අපි උපත ලබනවා. මේ දෙක නැති කළ දාට අපි උපත ලබන්නේ කොහෙද? නිවනේ. එතකොට ඔන්න වැරදි අවබෝධයක් ලබන්න එපා. ආයි ඉපදෙනවද කියලා නෑ. මම මේ වචනේ පාවිච්චි කළේ පින්නතුනි අපි නිවන තමයි ඊළඟට අපට සාක්ෂාත් වෙන්නේ. එහෙනම් අපිට පුළුවන් නිර්වාණය සාක්ෂාත් කරගන්න. එතකොට එතනින් උපත අවසන් නිසා පින්නතුනි අපිට භවය අවසන් නිසා එතනින් එන දුක් සියල්ලම නැති වෙනවනේ. භවය නැති වෙනකොට, ජාතිය නැති වෙනකොට, ජරාවටපත් වීමත් නැහැ, මරණයත් නැහැ, අප්‍රියයන් අයෙක් වෙන්නෙත් නැහැ, ප්‍රියයන්ගෙන් වෙන් වෙන්නෙත් නැහැ. මේව මොකක්වත් ඕන නැහැ. එතනින් අවසන්. ඒ කියන්නේ දුක ඉවරයි. එහෙනම් දුක අවසන් කරන්නට සසර අවසන් කරන්න ඕන පින්නතුනේ. සසර අවසන් කරන්නට මේ ලෝක ධර්මතාව වටහා ගන්න ඕන. ඒ සඳහා අපි තුල කුසලතා පරිපූර්ණ කරගන්න ඕන. මෙන්න මේ කුසලතා වලින් හෙබි මිනිසෙක් වෙනවනම් අපට පුළුවන් වෙනවා යම් දවසක අපේ සසර කෙලවර කළා නිර්වාණය නම් වූ උත්තරීතර තැනට අපට එන්න. අන්න එවැනි තත්ත්වයක් ගොඩනගා ගන්නට අපි අදම වෙරදරමු. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. මේ උතුම් ධර්ම දානමේ පුණ්‍ය කර්මයෙහි සදැහැති දායකත්වයෙන් කටයුතු කළේ ඊශ්‍රායලයේ සේවයේ නියුතු ආර්.එම්. චාන්දනී මහත්මියයි. එතුමියගේ ප්‍රධාන අරමුණ සියලුම බ්‍රහ්මරාජ මණ්ඩලයට හා සක්දෙව් රජු සතරවරන් දෙවිවරුන් ඇතුළු සියලුම දෙවියන්ට පුණ්‍යානුමෝදනා කිරීම. මේ පින් බ්‍රහ්මරාජ මණ්ඩලයත් සක්දෙව් රජුත් ධෘතරාෂ්ට්‍ර විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණ සතරවරන් දෙවිවරුනුත් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවයිසුරු වර්ධනය වෙත්වා. දෙවියෝද ප්‍රාර්ථනීය බෝධියකින් නමා මහ නිවනින් සැනසේවා.
ඒ වගේම ආර්.එම්. චාන්දනී මහත්මිය ඊශ්‍රායෙල් රටේදී වසර 6ක් පුරා උපස්ථාන කළ ඊශ්‍රායෙල් ජාතික සොෆියා සුදු අම්මා මියගොස් අගෝස්තු මාස 8 වන දිනට මාස 3ක් පිරීම නිමිත්තෙන් ඇයට සම්මා දිට්ඨිය ලැබීවා. උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ වීම පිණිස මේ පින් උපකාර වේවා. ඇගේ පරලොව සුගතිය පිණිසම හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම චාන්දනී මහත්මියගේ පරලොව සපත් ආදරණීය පියාණන් ඇතුළු නමින් පරලොව සපත් සියලු ඥාති හිත මිත්‍රාදීන්ට මේ පින් අත්පත් වේවා. ඒ අයද සුගතියටපත් වේවා. අමා මහ නිවනින් සැනසේවායි ප්‍රාර්ථනා කරනවා. සෙත් ප්‍රාර්ථනා කරනවා ප්‍රේමාවතී ආදරණීය මව්තුමියට සහ හංසි දියණිය ඇතුළු ආර්.එම්. චාන්දනී මහත්මියගේ සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. ඊශ්‍රායලයේ සේවයේ නියුතු සියලුම ශ්‍රී ලාංකිකයන්ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. දේශකයාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට ආශිර්වාද කිරීම බණැසු ලක්වැසි ලෝවැසි සියලු දෙනාට ප්‍රාර්ථනීය බෝධියකින් සුඛ ප්‍රතිපදාවෙන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිසම මෙම ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරනවා. මේ සියලු ප්‍රාර්ථනා ඒ අයුරින් ඉෂ්ට සිද්ධ වේවා. මෙලොව යහපත පරලොව සුගතියක් වේවා. අවසන අමා මහ නිවනින් සැනසේවායි ප්‍රාර්ථනා කරමු. ඔබ සැමට අනන්ත තුනුරුවනේ ආශිර්වාදේ ලැබේවා. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ ආර්.එම්. චාන්දනී මහත්මිය ඊශ්‍රායෙල් රටේදී වසර 6ක් පුරා උපස්ථාන කළ ඊශ්‍රායෙල් ජාතික සොෆියා සුදු අම්මා මියගොස් අගෝස්තු මාස 8 වන දිනට මාස 3ක් පිරීම නිමිත්තෙන් ඇගේ පරලොව සුගතිය පිණිසත් ඇයට සම්මා දිට්ඨිය ලැබීම උදෙසාත් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වීම පිණිසත් වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ සිදු කළ ධර්ම දානමය පින්කමයි. ඒ වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ ඊශ්‍රායලයේ සේවයේ නියුතු ආර්.එම්. චාන්දනී මහත්මියයි. සිදු කළා වූ ධර්ම දානමය කුසලයේ අනුභව බලයෙන් ආර්.එම්. චාන්දනී මහත්මිය ඇතුළු එම පින්වත් පවුලේ සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය උදා වේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. ධම්මසු ඔබ සැමටත් සම්මා සම්බුදු සරණයි. විදේශගතව සිටින ඔබටත් ඔබේ ජන්මදිනය වෙනුවෙන් ඔබෙන් වෙන් වූ නැහිත මිතුරන් වෙනුවෙන් පුණ්‍ය අනුමෝදනා කිරීමටත් සුජීවත්ව සිටින ඔබේ දෙමාපියන්ට ආශිර්වාද කිරීමටත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනා ප්‍රචාරය කිරීම සඳහා දැන්ම කතා කරන්න 071 57 57 13 දුරකථන අංකයට 071 57 57 13 දුරකථන අංකයට ධම්මසු ඔබ සැමට තෙරුවන් සරණයි. 071 8 57 57 13 071 8 57 57 13 වස්සාන ධර්මදේශනා දිනපතා නවතම ධර්මදේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්මදේශනා